නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පරම ගම්භීර ධර්මයක්. ඒ ධර්මයේ තේරුම් ගන්නට ප්‍රඥා සම්පන්න භාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. පඤ්ඤාවන්තසයන් ධම්මෝ කියලා දේශනා කළේ ඒකයි. මේ ධර්ම ප්‍රඥාවන්තයින් සඳහා තියෙන ධමයක්. ජීවිතයේ යථාර්ථය ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ජීවිතයේ පිළිබඳව යථාර්ථවාදීව දකින මිනිස්සුන්ට මිසක ඒ දර්ශනයක් නැති ප්‍රඥාවක් නැති අයට නෙමෙයි. එනිසා පෙනෙන දෙයට ඔබෙන් නුවණ පැවැත්විය හැකි ඒ ප්‍රඥා සම්පන්න භාවය අප දියුණු කළ යුතු දෙයක් බවටයි පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය ඒ මනස පවතින තත්වයන්ගෙන් මනස මොහු කුරා යන ආකාරයට. දැන් ගොඩ දෙනෙක් කල්පනා කළාට මේ තම නැනපමණින් දැනගත යුතු ධර්මයක් මේ ධර්මය කියලා හඳුන්වා දෙන්නට උත්සාහවත් වුණාට මේ ධර්මය කොතනින්වත් තම නැනපමණින් දැනගත යුතු ධර්මයක් නෙමෙයි. දැනගන්න පුළුවන් වෙන්නේ තම නැනපමණින් තමයි. හැබැයි දැනගත යුතු වෙන්නේ තම නැනපමණින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යම් පමණක්ද ඒ ප්‍රඥා සම්පන්න බව අපි තුල උපදවා ගත යුතුයි. කියන්නේ අපි තුල ඒ නැති ලෝකෝත්තර ආර්ය දර්ශනය පිළිබඳව දැක්මක්, නුවණක්, ප්‍රඥාවක් අපි තුල උත්පාදනය කරගත යුතුයි. ඒ නිසා තමයි මේ අපි නුවණ වැඩි යුතු වෙන්නේ. නුවණ ප්‍රඥාව දියුණු කළ යුතු දෙයක් බවට පත් වෙන්නේ. ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් ලෙස දියුණු කළ යුතුයි. ප්‍රඥාව බල ධර්මයක් ලෙස දියුණු කළ යුතුයි. එතකොට මේ ප්‍රඥාව තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට උපස්තම්භක දේ බවට පත්වන්නේ. එනිසා ප්‍රඥාව කියන එක මේ පිහිටි මට්ටමකින් Tamanට තේරෙන දේ ලෝකේ ඇත්ත කියලා කියනවා නෙමෙයි. ධර්මයේ ගැන Tamanට මොනවා හරි හිතුනහම ඒ හිතුන දේ ඇත්ත කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒක තමයි යාට ධර්මයේ කියලා හිතනවා නම් ඒක වැරදි. එනිසා ලෝකේ එක එක්කෙනාට සාපේක්ෂව ඇත්ත තියෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ යථාර්ථය නම් ඒ හැම යථාර්ථයක්ම එකම යථාර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේත් අපට දේශනා කළේ ඒ උතුම් යථාර්ථවාදී ධර්මයක්. ඒ යථාර්ථ ධර්මයේ රැගත් ශාසනයක් තමයි අද අපිට ඇසුරු කරන්නට තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ ලෝක විශ්ය පිළිබඳව වෙනම පෙන්වන්නට ගියේ නෑ. මේ ලෝකයේ මෙන්න මේ වගේ ධර්මතාවයන් පවතින්නේ කියලා මේ අනන්ත විශ්වය පිළිබඳව මේ විශ්වයේ තියෙන સિદ્ધාන්ත පිළිබඳව දේශනා කරන්නට ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය පණවන්නේ කොතනද කියලා. ඒ තමයි ඇස ඇති කල්හි, රූපය ඇති කල්හි, චක්කු විඥාන ආදී ධර්මයන් ඇති කල්හි ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය පවතිනවා කියලා. එහෙනම් ලෝකයේ පිළිබඳව විවරණයක් කෙනෙක් කරගන්නට වුණොත් යථාර්ථවාදී ධර්මයට අනුව ඒ ලෝකෝත්තරගාමී ධර්මයට අනුව එයාට ඒ විශ්ලේෂණය කරගන්නට සිද්ධ වෙන්නේ ඒ ඇහැ රූප චක්කු විඥාන කන සද්ද සෝත විඥාන ආදී ඒ තමා තුළ ගොඩනගා ගන්න ආයතන ලෝකය ඇතුළත. ඒ ආයතන ලෝකය තමයි අපි අද දවසේදී නුවණින් විමසිය යුතු දේ බවට පත් වෙන්නේ. ඒ ආයතන ධර්මයේ පිළිබඳව කෙනෙකුට නුවණ නැත්නම් ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳව සම්මා දිට්ඨිය පිළිබඳව එයාට දැක්මක් හටගන්නේ නැහැ කියන එක. මොකද අපි රැවටෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් ටිකේ. එහෙනම් අපි නුවණ පැවැත්විය යුතු වෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳවමයි. එතකොට මේ ditta sutta mutta විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳව අපිට නුවණ පවත්වන්නට බැරි නම් එහෙනම් අපි කරන කටයුත්තෙන් ගන්න උත්සාහයෙන් ඵලයක් නැහැ, ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් කමක් නැත්තේ.
ඒ නිසා අපි විමසා බලන්නට අවශ්‍යයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ විදිහට කොහොමද මේ ලෝකේ පැවැත්ම සිද්ධ වෙන්නේ කියන එක. නැතිනම් ආයතන ධර්මයන්ගේ පැවැත්ම වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විශ්ලේෂණය කරගත යුතුයි. ඉතින් මේ විශ්ලේෂණය අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ආශ්‍රයෙන් විමසා බලනකොට අපි මීට පෙරත් සාකච්ඡා කළ මාතෘකාවක් තමයි රූප කාණ්ඩය පිළිබඳව අපි විග්‍රහ කර ගැනීමේදී පටිසම්භිදා මග්ගයේහි දකින්නට ලැබෙන වස්තු නානත්ත් ඥානය වස්තු ධර්මයන් පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය. එතකොට වස්තු කියලා කියන්නේ මෙතනදී ධාරණාර්ථයකින් එහෙමත් නැතිනම් යම් කිසි දෙයක් පිහිටා සිටින ඒ තැනක් වස්තුව බවට පත් වෙන තැනක් විදිහට. එතකොට වස්තුව කියලා කියනකොට චක්කු වස්තු, රූප වස්තු කියලා අපිට වස්තු එක එක විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව අපි කතා කරන නිසා අපි ඉස්සෙල්ලම කතා කරන්නේ චක්කුන් අජ්ජත්තං නැතිනම් ඇස තමයි ආධ්‍යාත්මික ධර්මයක්. එතකොට කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ධර්මයෝ වස්තු හැටියට දක්වනවා. වස්තු කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳව පැවැත්ම කියන දේ රඳා පවතින්නේ මෙන්න මේ ධර්මයන් මත, මේ ධර්මයන් ඇති බව මත, මේ ධර්මයන් මත පිහිටි මනස අනුව තමයි මේ ලෝකයේ පිළිබඳව ඔබට තරහා පවතින්නේ. ඒ නිසා මේ වස්තු කරගෙන තමයි මේ සිත අද දවසේදී පවතින්නේ. ඒ නිසා තමයි මේ චක්කු ආදී මේ ධර්මයන් පිළිබඳව වස්තුන් හැටියට දක්වන්නේ. එතකොට මෙන්න මේ වස්තු නානත්ත් ඥානය කියලා කියන්නේ මේ වස්තුන් අතර තියෙන නානත්වය පිළිබඳව තියෙන නුවණක්. එතකොට මේක විග්‍රහ කොට දක්වනවා කතං අජ්ජත් වවත්තානේ පඤ්ඤා වත්තු නානත්තේ ඥානං. මොකද්ද මේ ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව කරන ව්‍යවස්ථානය නැතිනම් ව්‍යවස්ථාපනය වත්තු නානත්තේ ඥානයයි කියලා කියන්නේ. එතකොට දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි වත්තු නානත්ත් ඥානය, ඒ වගේම අජ්ජත් වවත්තානේ පඤ්ඤා. ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳ කරන ව්‍යවස්ථාපනය. එතකොට ඒ ආධ්‍යාත්මික ධර්මම තමයි වස්තු බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ අදාළ වස්තුන් පිළිබඳව කරන ව්‍යවස්ථාපනය. ව්‍යවස්ථාපනය කියලා කියන්නේ ඒ පිළිබඳව කරන නියමය. නැතිනම් ඒ පිළිබඳව බෙදා දක්වමින් තමන් නුවණ පවත්වන ආකාරය. නැතිනම් ඒ පිළිබඳව පවත්වන මානසිකාර විදිහ තමයි මේ වත්තු නානත්ත් ඥානය තුළ විග්‍රහ කරලා දක්වන්නේ. ඉතින් මේ පිළිබඳව අපි වඩාත් විග්‍රහ සහිතව කතා කරන්නට යෙදුනා. අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ පිළිබඳව විග්‍රහ කරගන්නකොට මේ කරුණ ටිකත් අදාළ කරගෙන අපි සාකච්ඡා කළා. ඔබේ දේශනා මුල ඉඳලා ශ්‍රවණය කළා නම් ඔබට මතක ඇති. නමුත් ඇතැම් වෙලාවට සමාජය තුළින් ඇහෙන කතා බස්, අපෙන් අහන ප්‍රශ්න, ගැටලු ආදී දේවල් බලනකොට මේ කරුණු ටික පිළිබඳව නැවත නැවත කොතෙක් කීවත් වැඩි වෙන්නේ නැහැ කියන එකයි පේන්නට තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇයි මේ විදිහේ දර්ශනයක් මේ විදිහට කතා කරන්නේ කියන එක ගැන ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නට ඒ සඳහා විශේෂයෙන් නුවණ භාවිත කිරීමක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ කාරණාවේ තියෙන සියුම් බවත්, මේ කාරණාවේ තියෙන ගැඹුරු බවත් සලකා කල්පනා කළා නැවතත් මේ කාරණා ටික බෙදා දක්වන්නට. මොකද මේ ඔස්සේ ගොඩනගෙන ප්‍රශ්න ගැටලු ආදී නිසා. එතකොට අපි කොටස් දෙකක් කතා කළා. වත්තුනානත්ත් ඥානය කියන එකේ තියෙන ප්‍රධාන වචන දෙකක්. ඒ තමයි අජ්ජත් වවත්ථාපනේ පඤ්ඤා කියන එක, ආධ්‍යාත්මික ධර්මයන් ව්‍යවස්ථාපනය කිරීම කියන එක. ඒ වගේම වත්තුනානත්තේ ඥානය කියන එක. වස්තුන්ගේ තියෙන නානත්වය. චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ වස්තු ධර්මතා ටිකත්, ඒ වගේම අජ්ජත් වවත්තානේ පඤ්ඤා ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම කියන එක පිළිබඳවත් අපි මෙතනදී හඳුනා ගත්තා. එතකොට දැන් අපි බලමු කොහොමද මේ ධර්මයන් ව්‍යවස්ථාපනය කරන්නේ, මේ ධර්මයන් නියමයෙන් තබන්නේ කොහොමද කියන එක ගැන අපි බලමු. චක්කුං අජ්ජත්තං වවත්තේති. ඇස කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. අජ්ජත්තං කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. ආධ්‍යාත්මික කියලා කියන්නේ
ඒ අජ්ජත් කියලා කියන්නේ දැන් තමාට අයිති කියන එකනේ. කියන්නේ තමාගේ පැත්තේ තියෙන දෙයක් ආධ්‍යාත්මික. ඒක බාහිර නෙමෙයි, එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඒක ආධ්‍යාත්මිකයි. ඒ කියන්නේ තමන්ගේ පැත්තට වැටෙන දෙයක්. ඒක බාහිර පැත්තට වැටෙන දෙයක් නෙමෙයි, තමන්ගේ පැත්තට වැටෙන දෙයක්. ඒ නිසා ඒකට කියනවා අජ්ජත්තං වවත්තේති. චක්ඛුං කියලා කියන්නේ ඇස කියන එක. එතකොට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක්, ඇහැ බාහිර ධර්මයක් නෙමෙයි. සෝතං අජ්ජත්තං වවත්තේති. සෝතය කියලා කියන්නේ කන කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. ඒක බාහිර ධර්මයක් නෙමෙයි. ගහනං අජ්ජත්තං වවත්තේති. ගහණය කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. ඒක බාහිර දෙයක් නෙමෙයි. ජීවහං අජ්ජත්තං වවත්තේති. ජීවහව ආධ්‍යාත්මික ධර්මයක්. ඒක බාහිර එකක් නෙමෙයි. කායං අජ්ජත්තං වවත්තේති. කය කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. ඒක බාහිර දෙයක් නෙමෙයි. මනං අජ්ජත්තං වවත්තේති. මනස කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක්. ඒක බාහිර ධර්මයක් නෙමෙයි. මෙන්න මේ විදිහට දැන් අපි විදර්ශනාව වඩනවා නම්, අපි භාවනා මානසිකාරයක නිරත වෙනවා නම්, අන්න ඒ දේ සිද්ධ කරනකොට අපිට කළ හැකි ක්‍රමයක් තමයි ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඇහැ කියන දේ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි මානසිකාර්යය පැවැත්වීම, එහි අපි නියමයේ තැබීම කියන එක අපිට කරන්නට පුළුවන්කම තියෙනවා. චක්කුං අජ්ජත්තං වවත්තේති කියලා කිව්වේ ඒකයි. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. එතකොට දැන් මේක ආධ්‍යාත්මිකයි කියලා කිව්වට අපි දන්නේ නැත්නම් මේක කොහොමද ආධ්‍යාත්මිකයි කියන්නේ කියන එක කොහොමද කියන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති වෙනවනේ. අන්න ඒ නිසා අපි විමසා බැලිය යුතු වෙනවා මේක මොන හේතුවක් නිසාද, කුමක් හේතු කරගෙනද මේ ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා කියන්නේ කියන එක ගැන අපි ටිකක් නුවණින් විමසා බැලිය යුතු වෙනවා. එතකොට ඒ නිසා පැහැදිලි කරලා දක්වනවා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී කතං චක්කුං අජ්ජත්තං වවත්තේති. කොහොමද චක්කුං ඇස කියන එක අජ්ජත්තං ආධ්‍යාත්මික ධර්මයක් කියන එක වවත්තේති ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ කියන එකට චක්කුං අවිජ්ජා සම්භූතන්ති වවත්තේති. එතකොට චක්ෂුසය කියන එක අවිජ්ජා සම්භූතන්ති වවත්තේති, අවිද්‍යාව නිසා හටගත්ත දෙයක් කියලා කියනවා. චක්කුං අවිජ්ජා සම්භූතන්ති වවත්තේති. ඇස කියන එක අවිද්‍යාවෙන් සම්භූත වුණ දෙයක්, අවිද්‍යාවෙන් හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට චක්කුන් තණ්හා සම්භූතං වවත්තේති. ඇහැ කියන එක තණ්හාවෙන් හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං කම්ම සම්භූතන්ති වවත්තේති. ඇස කියන එක කර්මය නිසා සකසුණු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං ආහාර සම්භූතන්ති වවත්තේති. ඇස කියන එක ආහාරය නිසා හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම චක්කුං චතුර්ණම් මහා භූතානං උපාදායාති වවත්තේති. ඇහැ කියන එක සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපේ නිසා හටගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං uppannanti වවත්තේති. ඇහැ කියන එක uppannක ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං සමුදාගතන්ති වවත්තේති. ඇස කියන එක සමුදාගත ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම චක්කුං අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති इति වවත්තේති. ඇහැ කියන එක අහුත්වා සම්භූතයි, හුත්වා වී න භවිස්සති අනාගතයට නොවන්නේ කියලා ව්‍යවස්ථාපනය කරනවා කියලා කියනවා. ඊට පස්සේ චක්කුං අන්තවන්තෝති වවත්තේති. ඇහැ කියලා කියන එක අන්තයක්, කෙලවරක් කියලා කියනවා. චක්කුං අද්ധ്වං අසස්සතං විපරිණාම ධම්මන්ති වවත්තේති. ඇහැ කියන එක අද්ധ്වයි, අසස්සතයි, විපරිණාම ධර්මයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. චක්කුං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති වවත්තේති. ඇහැ කියන එක අනිත්‍ය සංකත පටිච්ච සමුප්පාද කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධර්මය කියන නිරෝධයේ ස්වභාව කොට පවත්නා ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියලා ඇස පිළිබඳව ව්‍යවස්ථාපනය කළ හැකි දේ අපට පෙන්වා දෙනවා. දැන් අපිට විමසා බලන්නට පුළුවන් මේ එකින් එකට කාරණාවන් කොහොමද අපි මේ ධර්මයන් ව්‍යවස්ථාපනය කරන්නේ නැතිනම් අපි හොඳට මනසින් තබන්නේ කියන එක ගැන අපිට ඊටාම ගැඹුරින් අපිට විමසා බලන්නට පුළුවන්. චක්කුං අවිජ්ජා සම්භූතන්ති. ඇහැ කියන එක අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. ඇහැ අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. ඇයි ඇහැ අවිද්‍යාවෙන් හටගත්තා කියලා කියන්නේ?
අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නාකම. එතකොට ඇහැ අවිද්‍යාවෙන් හටගත්තා කියලා කියන්නේ දැන් යම් ඇහැක් උපදිනවා නම් ඒක උපදීම සඳහා තියෙන මූලිකම හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. කියන්නේ ඒකට හේතුව හැටියට පෙන්වන්නේ දැන් මේ ඔබ දකින ඇහැ ගැන නෙමෙයි මේ කතාව කතා කරන්නේ. ඒකයි මෙතනදී අවිද්‍යාව කියන එක අපි තේරුම් ගැනීමේ වටිනාකම තියෙන්නේ. එතකොට අපි මෙතනදී අවිද්‍යාව කියන එකත් කර්මය කියන එකත් තණ්හාව කියන මේ කාරණාවත් අපි ටිකක් එකට අරගෙන සාකච්ඡා කළ යුතුයි. ඒකට හේතුව තමයි මේ කරුණු ටික එක සමානුගාමීව යන දේවල්. ඒ නිසා එතකොට චක්කුං අවිජ්ජා සම්භූතಂತಿ වවත්තේති ආදීනා වවත්තාපනාකාරං දස්සේති තත්ත අවිජ්ජා තණ්හා අතීතා උපත්ථම්බක හේතුයෝ. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව කියලා කියන්නේ අතීත වූ උපස්තම්භක හේතුව. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියලා කියන්නේ අතීත වුණ උපස්තම්භක හේතුව. කම්මං අතීත ජනක හේතු. කර්මය කියලා කියන්නේ අතීත වූ ජනක හේතුව. ආහාරෝ ඉදානි උපස්තම්භක හේතුව. ආහාරය කියලා කියන්නේ දැන් උපස්තම්භක හේතුවයි කියලා දක්වනවා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ කර්මය, ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ සහ තණ්හාව කියන මේ දේ අතීත උපස්තම්භක හේතුවක්. අවිද්‍යාව යම්කිසි තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන මේ දෙක තමයි ඒ තැන පිහිටන්නට හේතුවක් බවට පත් වෙන්නේ. අපි මෙහෙම ගත්තොත් ඔබේ ජීවිතය ඇතුළතින් මේ කාරණාව පිළිබඳව ඔබ විග්‍රහ කරගන්නට උත්සාහවත් වුණොත් අපිට පේනවා ඇහැ කියලා කියන එක පෙර අවිද්‍යා කර්ම තණ්හා ආදී මේ ධර්මයන් නිසා හටගන්න දෙයක්. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියනකොට එතන අවිද්‍යාව කියලා කියන්නේ කර්මය කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ මේ ජීවිතයේ දැන් මේ යෙදෙන දෙයක් විදිහට නෙමෙයි ප්‍රතිසන්දිය පැත්තෙන් අරගෙන කතා කරන දෙයක්. ප්‍රතිසන්දි විඥානයක් මෞකුස තුලට බැසගන්නේ මෞකුසට පැමිණෙන්නේ පෙර කරපු අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙකේ පැවැත්ම නිසා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන මේ දෙකේ උපස්තම්භක භාවය නිසා. එහි උපස්තම්භක බව ලබන්නේ නැත්නම් කිසිම අවස්ථාවක කෙනෙක් උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙක් උපදින්නේ තෘෂ්ණාව නිසා. එතනට යෙදෙන නිකාන්ති තණ්හාව නිසා තමයි කෙනෙක් ඒ භවයකට මෞකුසකට හෝ ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. එතකොට එතනදී ඒ තණ්හාවේ පැවැත්මට උපකාර වන සගය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව තමයි මේ සත්‍ය සසර පවත්නවා කියලා කියන්නේ. කියන්නේ සම්මුති ලෙස අපි කතා කළොත් මේ සසර පැවැත්මට හේතු වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව සහ තණ්හාව කියන එක. එතකොට මේකට කියන අතීත උපත්ථම්බක හේතු කියලා. අතීත උපත්ථම්බක හේතු කියලා කියන්නේ අතීතයේදී මේ භවයට විඥානයේ පැමිණීම සඳහා උපස්තම්භක වුණ හේතුව තමයි අවිද්‍යාව සහ තණ්හාව කියලා කියන්නේ. ඉපදුනේ තණ්හාව නිසායි. ඒ තණ්හාවට හේතුනේ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යා තණ්හා දෙක නිසා තමයි කෙනෙක් විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. ඒ නිසා ඇහැ කියන එක හදන්නේ වෙන තැනකින් නෙමෙයිනේ. ඇහැ කියන එක හදන්නේ අර මෞකුසකට බැසගත්ත ප්‍රතිසන්දි විඥානය. එතකොට මේ ප්‍රතිසන්දි විඥානය එතන ඇහැ හදන්න හේතු වෙලා තියෙන්නේ මොකක්ද? අර පෙර අවිද්‍යාව සහ තණ්හා කියන දෙකේ ඒ උපස්තම්භක හේතු භාවයේ නිසා. ඒ කියන්නේ ඒකට උපකාරී භූමිය සකස් කරලා තියෙනවා අවිද්‍යාව සහ තණ්හාව කියන එක. එතකොට එතනදී තව වැදගත්ම කෘත්‍ය સિદ્ધ කරන දේ තමයි කර්මය කියලා කියන්නේ. ඒකයි මේ කම්ම සම්භූතං කියලා චක්කුම් කම්ම සම්භූතಂತಿ වවත්තේති කියලා කියන්නේ. ඇස කියන එක කර්ම සම්භූතයි කියලා. මොකද දැන් යම් කර්ම නිමිත්තක් යෙදෙන්නේ නැතිනම් යම් කර්මයක් නැත්තම් උපදින්න විදිහක් නැහැ. කර්මයකට තමයි තණ්හා කරන්නේ. කර්මයට තමයි අපි තණ්හා කරලා උපදින්නේ. එතකොට යම් කුසල කර්ම නැත්තම් අකුසල කර්ම නැත්තම් අනිජ්ජාදී කර්ම නැත්තම් ආයි ප්‍රතිසන්දියක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ සංස්කාරයගේ පැවැත්ම පේන්නේ නැත්තම් විඥානයේ පැවැත්ම කියන එක පනවන්න තැනක් ලැබෙන්නේ නැහැ. එතකොට යම් කිසි තැනකට විඥානය බැසගන්නේ කර්මය නිසා තමයි. දැන් අපි කර්මයකට තණ්හා කරනවා. තණ්හාව සහ අවිද්‍යාව කියන මේ හේතු ටික උපස්තම්භක වෙනකොට කර්මයට අන්න ඒක ප්‍රතිසන්දිය කරා ගමන් කරනවා.
එතකොට අවිද්‍යාවත් ඒ වගේම තණ්හාවත් උපස්තම්භක වෙනකොට කර්මයට කර්මය ජනක හේතු විදිහට ඒක මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු ටික හදනවා. එතකොට මෙතන අපි කාරණා තුනක් කතා කළා. මොකද්ද? අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, කර්මය තියෙනවා. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි කෙනෙක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥාණය පැමිණෙනවා කියලා කියන්නේ. මෙන්න මේ කියන අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ හේතු තුන නිසා. එතකොට එතන ඒ කර්මය කියන දේ නැතිනම් ඒ ප්‍රතිසන්දි විඥාණය හදන තැන කර්මයේහි හේතු ටික යෙදිලා නැත්නම් ඒ පැත්තේ නිවැරදිව පිහිටලා නැත්නම් ඇහැ හදන්න පුළුවන් කියන ගතිය විපාකයේ පැත්තේ. එතකොට උත්පත්තියේ ඉඳලම එයා ಜಾති අන්ධ කෙනෙක් බවට පත් වෙනවා. අපි කියනවා ඒ ಜಾතියෙන් අන්ධයි, උත්පත්තියෙන් මේ කෙනා අන්ධ පුද්ගලෙක් කියලා. දැන් කාම ධාතුවේ උපදිනකොට ඒ අයට මේ චක්කායතනය පනවනවා. චක්කායතනේ පනවන්නේ මේ චක්කු ප්‍රසාද රූප ටික මේ විදිහටම මේ සසම්භාර චක්සුස කියලා කියන මේ අපි අද දකින මේ ඇහැට මේ ඇහැ හැදිලා ඇහි ප්‍රසාද ටිකත් ඔක්කොම හැදිලා තියෙනවා කියන නිසා නෙමෙයි එතනදී චක්කායතනය කියන දේ පනවන්නේ. ඒ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්න ඒ විඥානයේ තියෙනවා ගතියක්. ඒක නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට එතන ඇහැ හදනවා කියන ගතිය තියෙනවා. එතකොට ඊටාම සියුම් මේ ප්‍රසාද උපදවන්න පුළුවන් ගතිය එතන හදනවා කියන එක ඒ ලක්ෂණේ තියෙන්නේ මොකේද? ඒ හිතේ ඒ ගතිය තියෙනවා. එතකොට අර කර්මානුරූපීව අර විපාකසිතක් හටගන්නකොට කර්මයට අනුරූපව විපාකසිත හටගන්නකොට පහළ වෙනකොට එතන ඒ ඇහැ හදන්න හේතුව තිබුණොත් විතරයි ඊට පස්සේ වර්තමානයේ ඒ ආහාර ප්‍රත්‍ය යොදාගෙන මෞකුසින් ලැබෙන ඕජාමය ගතිය අරගෙන එතන ඇහැ හදනවා කියන එක सिद्ध කරන්නේ ඒ හිතේ ඇහැ හදන්න අවශ්‍ය ගතිය තිබ්බොත් විතරයි. ඒ හිතේ ඇහැ හදන්න අවශ්‍ය ගතිය එතන තිබ්බේ නැත්තම් ඒ හිතේ ඒ ඇහැ හදන්න අවශ්‍ය ගතිය එතන තිබ්බේ නැත්තම් එතන ඇහැ හැදෙන්නේ නැහැ. එතකොට එයාට කියනවා උත්පත්තියේම අන්ධ කෙනෙක් කියලා. දැන් උත්පත්තියෙන්ම කෙනෙක් අන්ධ වෙනකොට උත්පත්තියෙන්ම අන්ධ පුද්ගලයෝ අන්ධ අය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ප්‍රතිසන්දි කර්ම විඥාණයෙන්ම එයාට ඇහැ හදලා නැහැ. ප්‍රතිසන්දි කර්ම විඥාණයෙන්ම එයාට ඇහැ උපද්දලා නැහැ. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිසන්දි විඥාණයෙන් එයාට ඇහැ හදන්න ප්‍රතිසන්දි ක්ෂණයෙහි එයාට චක්කායතනෙ ඉපදිලා තියෙනවා. වෙනත් හේතුවක් නිසා එයාගේ ඒ රූපය ආහාරමය ඕජාමය රූපය අරගෙන ඇසේ ප්‍රසාද උපදවන මට්ටමට ඒ රූපය සැකසෙන්නේ නැහැ. වෙනත් කර්මයක් නිසා හෝ වෙන යම් හේතුවක් නිසා පසුව එන කර්මයක් නිසා හෝ එයාට විපාක ප්‍රතිසන්දි විඥාණයෙන් නැතිනම් එතනත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන තැන සම්පූර්ණම හේතු ටික තියෙනවා ඇහැ හදන්න. චක්කායතනේ එතනදී හදන්න හේතුව තියෙනවා. හැබැයි එතන චක්කායතනය හදන්න හේතුව එතන තිබුණට එතන නමුත් වෙනත් හේතුවක් නිසා එතන ඇහැ උපදවන්නේ නැහැ. එයත් උපදිනකොටම අන්ධ වෙලා උපදිනවා. අන්ධයි කියලා අපි කියන අපිට පේන්නේ අන්ධ විදිහට තමයි. නමුත් ඒ කෙනාට පුළුවන්කම තියනවා පස්සේ කාලේ යම්කිසි ශල්‍ය කර්මයන් තුළින් හරි යම් දේවල් මගින් අර ඕජාමය ගතියට අවහිර වෙලා තියෙනවා නම් හෝ ඒ බඳු දේවල් තුලින් නැවත ඇස් පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ඒ බඳු පුද්ගලයින්ට. ඒ බඳු අයට ඇස් පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රතිසන්දි විඥාණයෙන් කෙනෙක් ඇස උපදවන්න හේතුව ගෙනල්ලා නැත්තම් ඒ කෙනාට කිසිම කලෙක පෙනීම සත්කම්මාදීකින් ලබා දෙන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. කිසිම විදිහකින් පෙනීම ලබා දෙන්න පුළුවන් කමක් නෑ. මොකද ඊට අදාළ වුණ වස්තුව ඊට අදාළ වුණ ආයතනය එතන නිර්මාණය කරන හේතු ටිකක් එතන හැදිලා නැහැ. ඒක බලෙන් හදන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ප්‍රතිසන්දි කර්මය තුළින් අපි ඒ කියන්නේ ඒ කර්මය සහ විපාකයේ තුළ එතන ප්‍රතිසන්දි විඥාණයෙන් ඇහැ හදන ගතිය එතන ප්‍රතිසන්දික්ෂණෙහි චක්කායතනේ තිබ්බනම් ඒ මොහොතේ ඇස ඊට පස්සේ වර්ධනය නොවි තිබුණත් පස්සේ පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අවශ්‍ය හේතු ටික එතන සැකසීලා තියෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට මේ රූපය ගැන කතා කරනකොට අවිද්‍යාව, කර්මය,
තණ්හාව කියන ටික නැතිනම් අවිද්‍යාව තණ්හා කර්ම කියන මේ ටික මේ ඇහැ සැකසෙන්න හේතුන් බවට පත් වෙනවා. මේ මොන හේතුව බවටද පත් වෙන්නේ? මේ අතීත හේතු විදිහටයි මේ ධර්මතා ටික පවතින්නේ. අතීත හේතු විදිහට. අවිද්‍යාව සහ තණ්හාව කියන එක උපස්තම්භක හේතු වුණා. කර්මය කියන එක ජනක හේතුව බවට උපදවන හේතුව බවට පත් වුණා. එතකොට මෙන්න මේ හේතු ටික නිසා තමයි ඇහැ උපදින්නේ. ඇහැ කියන දේ නැවත නැවත අපිට හට ගන්නවා නම් දැන් මේකට මොකක් හරි හේතුවක් තියෙන්න එපා පින්නතුනේ. දැන් මේ ඇහැ මේ ප්‍රසාදය වර්ණ සටහනක් එනකොට බිඳිලා යනවා. ඒක තමයි ඇහැ නැති වෙලා යනවා කියලා කියන්නේ. ආපහු සකස් වෙනවා. ආපහු බිඳිලා යනවා. ආපහු සකස් වෙනවා. ආපහු බිඳිලා යනවා. ආපහු සකස් වෙනවා. ආපහු බිඳිලා යනවා. දැන් මේ සැකසෙනවා. ආපහු බිඳිනවා. ආපහු සැකසෙනවා. ආපහු බිඳිනවා. දැන් මේකට මොකක් හරි හේතුවක් තියෙන්න එපා. මේක සැකසෙන්න හේතුවක් තියෙන්නට ඕනේ. මොකක්ද ඒකට හේතුව? ඒ තමයි අවිද්‍යා කර්ම තණ්හා නැතිනම් අවිද්‍යා තණ්හා කර්ම කියන මෙන්න මේ ධර්මතා ටික හේතු වන ආකාරය. මේ ටික උපස්තම්භක පැත්තෙන් සහ ජනක පැත්තෙන් ප්‍රතිසන්දි විඥාණයට හේතු වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මේ විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා නම් යම් තාක් කාලයක් ඒ තාක් කාලයක් ඔතන ප්‍රසාද රූප උපදවනවා කියන එක सिद्ध කරනවා. ඒක තව බොහෝ හේතු තියෙනවා. දැන් බොහෝ හේතු නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් පොදු સિદ્ધාන්තයේ බවට පත් වෙන්නේ මොකද්ද? යම් කිසි තැනක ඒ විදිහට අවිද්‍යාව සහ තණ්හාව උපස්තම්භක හේතුව විදිහටත් කර්මය කියන එක ජනක හේතුව විදිහටත් එතනදී තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරලා තියෙනකොට වර්තමාන වූ ආහාරය අරගෙන ඒ ඇහැ නැවත සකස් වෙනවා කොයි තැන දක්වාද? විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන තැන දක්වා. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන තැන දක්වා. එතකොට මෙන්න මේක අපි හරියටම තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. ඒ තමයි ඇහැ අවිද්‍යා සම්භූතං කියලා කිව්වේ ඇයි? ඇහැ තණ්හා සම්භූතං කියලා කිව්වේ ඇයි? ඇහැ කියන එක කම්ම සම්භූතං කියලා කිව්වේ ඇයි කියන එක. වර්තමානයේ යම් කිසි විදිහකින් අපි කර්මය බලවත් ලෙස වෙනස් කරලා, ඒ කියන්නේ කර්මය යම් කිසි විදිහකින් එක මොහොතක එක ක්ෂණයක බලවත් ලෙස අපි කර්මය වෙනස් කළොත් එහෙම මොනවා වෙයිද? බලවත් කර්මයක් එකපාර අපේ ජීවිතයට යෙදුනොත්, ඒ බලවත් කර්මයක් අපේ ජීවිතයට යෙදුනොත් මේ මොහොතේ මේ විපාක වෙනස් වෙනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන ටික බලවත්ව වෙනම යෙදුනොත් මේ මොහොතේ මේ ප්‍රසාද වෙනස් වෙනවා. ඇයි එහෙම කියන්නේ? අර මිලක්කතිස්ස කතාව අපි බොහෝ අවස්ථාවල උදාහරණ හැටියට කියනවා. ජීවමාන ප්‍රේතයෙක් බවට පත් වුණා ඒ පුද්ගලයා. ඔහුට වතුර පේන්නේ නැහැ. එතකොට මොකද්ද? ඒකට හේතුව තමයි එයාට ඒ ප්‍රසාදය වෙනස් කළා. ඒ කර්මයේ බලවත් බව නිසා, ඒකට උපස්තම්භක වුණ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා එතන ඒ ප්‍රසාද රූප ඒ මොහොතේම වෙනස් කළා. අර ප්‍රතිසන්දියෙන් ගෙනාපු විපාකය අර අකුසලේ බලවත් බව මත ඒ මොහොතේ ක්ෂණයකට යාගේ ප්‍රසාදයන් වෙනස් කළා. එතකොට දැන් යාන්ට ලෝකෙ පේන්නේ ඒ වෙනස් වුණ ප්‍රසාදයන් අනුව. එනිසා අපි ඇහැට රූප පේනවා කියලා කිව්වට ඔය පේන ඇහැ උපද්දන්න හේතු වෙලා තියෙන දේවල් ටිකක් තමයි මොනවද? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියලා කියන්නේ. එතකොට ඔය ටික දැන් වෙනස් කළොත් වර්තමානයේ තුල බලවත්ව වෙනස් කළොත් පෙනීම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන මේ දේවල් ටික නිසයි මේ ඇහැ ඉපදුනේ. ඇහැ කියන එක මේ මොකක්වත් එකපාර ආපු දෙයක්වත් මව් කුසයෙන් ඉඳපු නිසා ආපු දෙයක්වත් දෙවියෝ විසින් ගෙනල්ලා දීපු දෙයක්වත් දෙවියන් වහන්සේම ආපු දෙයක්වත් නෙමෙයි ඔය ඇහැ කියලා කියන එක. ඒක ආවේ මොකක් නිසාද? තමන් සිදු කරපු ඒ අවිද්‍යා තණ්හා කර්ම කියන ටිකේ ප්‍රතිඵලයට අනුරූපීව තමයි තමන්ට මේ විදියට ඇහැ කියලා එකක් ඉපදුනේ. ඇහැ කියලා දෙයක් හටගත්තේ. ඒකයි අවිජ්ජා සම්භූතං වවත්තේති. ඇහැ කියන දේ නිසා, ඇහැ කියන එක අවිද්‍යාව නිසා සැකසුණා. ඇහැ කියන එක
තෘෂ්ණාව නිසා සැකසුණා. ඇහැ කියන එක කර්මය නිසා සැකසුණා. මෙන්න මේ විදිහට ඔබට පුළුවන් ව්‍යවස්ථාපන ඥානයක් පවත්වන්න. ඇහැ කියන එක අවිද්‍යාව නිසා හටගත්ත දෙයක්. ඇහැ කියන එක තෘෂ්ණාව නිසා කර්මය නිසා හටගත්ත දෙයක් කියලා. ඒ විදිහට තමයි මේ ඇහැ උපද්දන්න අතීත හේතු ටික විදිහට ඔබට ලැබිලා තියෙනවා. එතකොට දැන් වර්තමානයේ තුල අපිට ඇහැ කියලා දෙයක් හම්බෙනවා නම් එතනක් තියෙනවා අවිද්‍යාවක්, එතනක් තියෙනවා තෘෂ්ණාවක්, එතනක් තියෙනවා කර්මයක්. මේ කියන්නේ වෙනම පැත්තක් ගැන. ඒ කියන්නේ දැන් මේ වවත් හේති කියන කාරණාවට අදාළව දැන් අපි අතීත හේතු ටික ගැන කතා කළේ. ඒ හේතු ටික අපි වර්තමානයේ තුල පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කතා කරන්නේ. කියන්නේ දැන් අපි අතීත හේතු කියලා කිව්වට අපි අතීතයට ගිහිල්ලා ඒ ගැන හිතුවොත් එහෙම මේක වර්තමානයේ වෙන මොහොතේදී මේ වගේ මොහොතක් වෙන්න එපා. තේරුණාද දන්නේ නැහැ. කියන්නේ මේක ඊටාම සියුම් ගැඹුරු කාරණාවක් පිළිබඳව මේ විග්‍රහ කරන්නේ. එතකොට දැන් අර අපි අතීතය කියලා කිව්වට අතීත හේතු කියලා කිව්වට දැන් මේ වර්තමාන මොහොත වගේම මොහොතක් වෙන්න එපැයි යම්කිසි කර්මයක් රැස් කරගන්න තැන. එතකොට නැත්නම් දැන් නිකන් ආකස්මිකව අපි කර්ම කරනවා කියලා අමුතුවෙන් කරන දේවල් නැහැනේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට කර්ම සකස් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම වර්තමානයේ අපේ තියෙන මොකක්ද? ඇහැ පිළිබඳව තියෙන අවිද්‍යාව මොකක්ද? තණ්හාව මොකක්ද? කර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං කියලා. ඇහැ කියන එක දන්නේ නැත්නම්, දකින්නේ නැත්නම් යථා භූත විදිහට මේ සත්‍ය සසරට යනවා කියන එක, තණ්හාව උපදිනවා කියන එක. එතකොට චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්තන විසමානා නිවිසති. ඇහැ කියන එක ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, සාත ස්වභාවයෙන් යුක්තයි. එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. මෙතන තමයි තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ. එත නිවිසමානා නිවිසති. මෙතන තමයි තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ. එතකොට ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත, සාත ස්වභාවයෙන් යුක්තයි. තෘෂ්ණාව හටගන්නෙත් එතන, පවතින්නෙත් එතන කියලා දේශනා කළේ. එතකොට යම් කර්මාවි සංස්කාරයක් සිද්ධ වෙනවා නම් ඒක මේ ඇහැ හරහා ගන්න අරමුණකම සිද්ධ වෙන දෙයක්. එතකොට අපි අද දැනගන්නට ඕනේ අපේ මට්ටමේදී අපි කොහොමද ඇහැ පිළිබඳව අද තියෙන අවිද්‍යාව කියලා කියන්නේ. අද ඇහැ පිළිබඳව තියෙන අවිද්‍යාව තමයි පින්නතුනි ඔබට ඇහැ ගැන නිමිති සහිත බවක් තියෙනවා නම්. ඇහැ පිළිබඳව නිමිති සහිත බවක් තියෙනවා නම්. ලෝකේ දකින්න පුළුවන් ඇහක් තියෙනවා, ඇහැ තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියන එක ඒකම තමයි පින්නතුනි අවිද්‍යාව කියලා කියන්නේ. ඇහි අනිත්‍යතාවයේ පිරිසිඳ නොදන්නා මනුස්සයාට ඇහැක අයිතිකාරයෙක් හම්බ වෙනවා. අයිතිකාරයාට හිමි ඇහැක් හම්බ වෙනවා. දැන් ඔය ඇහක් තියෙන මනුස්සයාට ඇහෙන් බලලා ඕනෑතරම් කර්ම සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. සත්තු මරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, කාමයේ වර්ධව හැසිරෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සියලු දේවල් සිද්ධ කරන්නේ මොනවා නිසාද? ඒ කර්ම ඵලයන්, කර්මපත සකස් කරන්නේ කුමක් නිසාද? ඒ කර්මපත සකස් කරන්නේ අර ඇහැට පේන රූප හා ප්‍රතිබද්ධව ගිහිල්ලා තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට එයා ඒ පුඤ්ඤාභි සංස්කාර රූපේට අනුගත විදිහට තමයි සිද්ධ කරන්නේ. අපුඤ්ඤාභි සංස්කාර නම් ඒකත් රූපේට අනුගත විදිහට තමයි සකස් කරන්නේ. අර පෙනෙන දෙයට සාපේක්ෂව එයාට පුළුවන්කම තියෙන ඒ පුද්ගලයාට හොඳ හෝ නරක කර්ම රැස් කරගන්න. ඇයි? ඇහැ පිරිසිදු දැක්කේ නැහැ. හටගත්ත ඇහැ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කේ නැහැ. ඇහැ දකින්න නැත්නම් රූපේ දකින්නෙත් නැහැ. රූපේ දකින්න නැත්නම් හිත දකින්නෙත් නැහැ. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික පිරිසිදු නොදන්නා කල්හි මොකද වෙන්නේ? ඒක නොදකින්න කල්හි, ඒක නොදන්නා කල්හි ඒ පිළිබඳව නිමිති හිටිනවා. ඒ පිළිබඳව නිමිති හිටිනකොට ඒ ගැන ඔබට පවතින දේවල් ලෝකේ හම්බ වෙලා ඒ ගැන තණ්හා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන උපාදාන වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. උපාදාන වශයෙන් හැසිරෙනකොට ඒ ධර්මයන් මත පිහිටි කර්ම භවය ඔබට ලැබෙනවා. කර්ම භවය ලැබුණොත් ඒකට විපාක සකස් වෙනවා. දැන් ඔබට මරණාසන්න මොහොතේදී අරමුණු වෙන්නේ ගති නිමිත්තක්, කර්ම නිමිත්තක්. එතකොට ඒ ගති නිමිත්ත යම් කර්ම නිමිත්ත ඇතුලේ පින් හෝ පව් හෝ ඒ දේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? අංගපච්ඡංග සමන්නාගත මිනිස්සෙක් කියන එක. කෙනෙක් පුද්ගලයෙක් කියන එක.
කුසල හේතු ටිකක් යෙදුනොත් හොඳ තැනකට ඒ බඳු ආයතන ටිකක් විඳින්න පුළුවන් තැනකට අරගෙන යයි. නරක ටිකක් යෙදුනොත් නරක තැනකට ප්‍රතිසන්දි වශයෙන් යයි. එතකොට දැන් අපිට ඇහැ පැත්තේ නිමිති ඉතුරු වෙලා නම් ඇහි නිමිති ඉතුරු වෙනවා කියලා කියන්නේ රූපේ චක්කු විඥානෙත් නිමිති ඉතුරුයි කියන එක. එතකොට අන්න ඒකම තමයි අවිද්‍යාව. ඇයි හටගෙන නිරුද්ධ වෙන රූපයේ Nirodhe නොදන්නාකම නිසා මොකද කළේ? නැවත නැවතත් රූපය කරාම නැඹුරු වුණා. නැවත නැවතත් රූපය මතම පිහිටා සිටියා. රූපේ මතම පිහිටා සිටියා. ඒකයි කර්ම අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට මේ අවිද්‍යාවෙන් එයා මොකද කරන්නේ? ඒ කර්මයකට තණ්හා කරනවා. එතකොට කර්මයකට එයා තෘෂ්ණාව පවත්වනවා. අවිද්‍යාව සහ තණ්හාව කියන එක හැම වෙලාවකදීම මේ කර්මයට ජනක හේතුව බවට පත් වෙන්නට ප්‍රතිසන්දි වශයෙන් යන්නට උපස්තම්භක හේතුවක්. ඒක දෙපැත්තෙන් ඉඳලා මේ හැම මොහොතකම උපකාර කරනවා මේකට ජනක පැත්තෙන් ප්‍රතිසන්දියක් කරා යන්න කර්මයට උපස්තම්භක හේතුව බවට පත් වෙනවා. එතකොට මේ අවිද්‍යාවත් තණ්හාවත් කියන හේතුව නිසා මොකද වෙන්නේ? මේ කර්මය ජනක හේතුවක් බවට පත් වෙනවා. ජනක හේතුව බවට පත් වුණාම මොකද වෙන්නේ? ප්‍රතිසන්දි වශයෙන් යනවා. එතකොට වර්තමානයේ තුල ඔබට ඇහි නිමිති තියෙනවා නම් යම් තාක් දකින්න රූපායතනයේ නිමිති තියෙනවා නම් යම් තාක් ඒ කියන්නේ ඔබට ඒ රූප මත විඥානයේ පිහිටවලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. කුසල හේතු අකුසල හේතු අනුව යන තැන මොකද්ද කියන එක තීරණය වෙයි ඒ ගති නිමිත්තට යෙදෙන හේතු අනුව. නමුත් එතනට ඒ කර්මයට යෙදෙන තණ්හාව ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව අනුව ඔබට යන්න හේතු ටික ඔබ රැස් කරගෙන ඉවරයි. ඒක තමයි අද අපිට වර්තමානයේ ඇහැ හම්බෙන තැන තියෙන මෝඩකම. වර්තමානයේ රූපේ හම්බෙන තැන අපිට තියෙන මෝඩකම තමයි ඒක. ඒ නිසා ඇහැ කියන එක අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන් හදපු දෙයක් කියලා කෙනෙක් ව්‍යවස්ථාපනය කරනවා නම් ඒ ව්‍යවස්ථාපනය කරනකොට ඇහැ අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන් හදපු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරනකොට එයාට එන්න කිසිම හේතුවක් ඇත්තේ නැහැ. නැවත ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට යන දේවල් වලට තියෙන බරසාරකම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඇහි අනිත්‍ය කියන දේ ප්‍රතිවේද කරන්න අවශ්‍ය දර්ශනයක් දැන් ටිකෙන් ටික දියුණු කරන තැනට පැමිණලා තියෙනවා. ඒ නිසා ඇස කියන එක ඔබ ව්‍යවස්ථාපනය කළ යුතුයි. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. දැන් අපි මේ කතා කළ කොටස් දෙකක් මෙතනදී. මොකද්ද? ඇහැ කියන එකට කොහොමද අතීත හේතුව විදිහට අවිද්‍යාව යෙදුනේ? ඒ වගේම තණ්හාව කර්ම යෙදුනේ කොහොමද කියලා. ඒ වගේම වර්තමානයේ තුල අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ මොකද්ද කියලා. වර්තමානයේ තුලත් අපිට අවිද්‍යා කර්ම තණ්හා ඇහැ පිළිබඳව හටගන්නේ නැතුව නෙමෙයි, ඒක හටගන්නවා. එතකොට ඒ හට ගැනීමේදී අපිට පුළුවන්කම තියනවා වර්තමානයේ තියෙන අවිද්‍යා නිරෝධයෙන්, කර්ම නිරෝධයෙන්, තණ්හා නිරෝධයෙන් අනාගතයට ඇහැක් උපදවනවා කියන කම අයින් කළා දාන්න පුළුවන්කම තියෙනවා. අනාගතයට ඇහැ උපදවන කම, ඇහැ උපදින හේතුව අයින් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මොකක් කළොත්ද? වර්තමානයේ තුල තියෙන අවිද්‍යා කර්ම තණ්හා ටික අයින් කළොත්. ඒකයි යම් කිසි කෙනෙක් දැන් චක්කුල් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජේති එත්ත නිවිසමානා නිවිසති කිව්වනේ. ඒ වගේම මේ යම් තැනක මේක තෘෂ්ණාව නිරුද්ධ වෙනවා නම් එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති කියලා කියනවා. නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේත් උතනම තමයි. වෙන තැනක නෙමෙයි. එයා ඇහි නිරෝධය ප්‍රතිවේද කළ යුතුයි. ඇහි නිරෝධය ප්‍රතිවේද කළ යුතුයි. කොටිම කියනවා නම් ඇහැ නැති කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් භික්ඛවේන තුම්හා කන්තම් පජහත මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් තම් පජහත ඒක දුරු කරලා දාන්න. කුමක්ද මහණෙනි ඔබලගේ නොවන්නේ? චක්කුම් භික්ඛවේන තුම්හාකම් මහණෙනි ඇස ඔබලගේ නෙමෙයි. රූපා භික්ඛවේන තුම්හාකම් මහණෙනි රූප ඔබලගේ නෙමෙයි. චක්කු විඥානං භික්ඛවේන තුම්හාකම් මහණෙනි චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. එහෙමයි බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ.
එතකොට ඇහැ අපේ නෙමෙයි, රූප අපේ නෙමෙයි, චක්කු විඥානය අපේ නෙමෙයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ යං ඕ භික්කවේන තුම්හාකන් තම්පජහතේ අපේ නොවන දේ දුරු කළා දාන්න. එතකොට මොකද්ද දුරු කරන්න තියෙන්නේ? මේ කිව්වේ මොකද්ද තව දෙයින් චක්කුම් භික්කවේ පජහත කියන එකක් තමයි දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. මහන්නේ ඇස දුරු කරන්න කියලා. ඒක දුරු කළාට පස්සේ හිතාය සුඛාය භවිස්සති ඒක ඔබලට හිතසුව පිණිස පවතිනවා කියලා දේශනා කළා. එහෙනම් අපි කල යුතු වෙනවාද මොකද්ද? ඇහැ දුරු කරන්නට ඕනේ. දැන් මේ ඇහැ දුරු කරන්න කියලා කියන්නේ මේ අතීත හේතු ටික නිසා සැකසුණු මේ ඇහැ අයින් කරන්න කියන එක නෙමෙයිනේ. මෙතනදී කියන්නේ මොකද්ද? දැන් අතීතයට ගිහිල්ලා අතීත හේතු වෙනස් කරන්න බෑනේ. අපි ඇහැ දුරු කරන්න වෙන්නේ වර්තමානය තුල අපිට ඇහැ ලැබෙන තැනක් තියෙනවා නම් ඒ තැනයි අපි දුරු කරන්න අවශ්‍ය වෙන්නේ. මේ කියන කාරණාව ටිකක් ගැඹුරුයි. ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. මේ කියන චක්කුන් අජ්ජත්තං වවත්තේති කියන එක ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ඇහැ කියන එක ව්‍යවස්ථාපනය කරන්න කියලා. ඊට පස්සේ ඇහැ කියන එක කොහොමද ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරන්න කියලා ඇහැ හැදුණු හේතු ටික කියනවා. ඇයි මේ ඇහැ ආකස්මිකව කවුරු හරි මවලා හරි කවුරු හරි දීලා හරි මෙතෙන්ට ආපු දෙයක් නෙමෙයි. මෙන්න මේ විදිහේ හේතු ටිකක් නිසා සැකසුණා කියන එක එතනදී පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. එතකොට ඒ දේ නිසා තමයි හේතු නිසා සකස් වුණ නිසා තමයි හේතු ටික ඉවත් කළොත් යම් තැනක හේතු ගහතෝ නැතිනම් හේතුව ඝාතනය කළොත් හේතු අයින් කළොත් ඵල නිෂ්පත්තිය ඵලය හටගන්න එක නැතුව යනවා. එහෙනම් අද අපි කරන්න තියෙන්නේ මොකද්ද? හේතුව දුරු කරන එකනේ. අන්න ඒක ගැන හොයනකොට තමයි අපිට තව පැත්තකින් හම්බෙනවා ඇහැ කියන එක තුල තමයි ඒක ඇසුරු කරගෙන තමයි මේ ලෝකේ තණ්හාව පවතිනවා නම් පවතින්නේ. හට ගන්නවා නම් හටගන්නේ ඇහැ තුල. එතකොට ඒ ඇහැ දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඇහැ දුරු කරන්න කියලා දේශනා කරන්නේ අතීත කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ඇහැ නැති කරනවා කියන එක අද කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අතීත හේතු ටික නිසා වර්තමාන මේ විපාකේ නැතිනම් මේ ඵලයේ නැවත නැවත සකස් කරනවා. ඒ නිසා ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. යම් තාක් මේ විඥාණය මේ කය අසුරු කරගෙන නාම රූපය අසුරු කරගෙන තියෙයිද ඒ තාක් මේ සිතින් ප්‍රසාද රූප සකසනවා කියන එක හදනවා කියන එක නතර වෙන්නේ නැහැ. ඒක හැම මොහොතකදීම සිද්ධ වෙනවා. නමුත් අද අපිට පුළුවන්කම තියෙන ඇහැ නූපදවා ඉන්න. කොහොමද ඇහැ නූපදවා ඉන්නේ? අනාගතයට ඇහැ හටගන්න තියෙන හේතු ටික අද නැති කරලා ඇහි Nirodhe සාක්ෂාත් කරලා අපිට පුළුවන් ඇහැ නැති කරලා දාන්න. ඒ ඇහැ නැති කරන්න කියලා කියන්නේ වර්තමානයේ හටගන්න ප්‍රසාද නැති කිරීම නෙමෙයි. අනාගතයට මෙබඳු වූ දුක්සහගත විපාකයක් ලැබෙනකම අද අයින් කරන්න පුළුවන්. අනාගතයට මෙබඳු දුක්සහගත විපාකයක් ලැබෙන්න තියෙන හේතුව මොකද්ද? අර අපි අතීත හේතු කියලා කතා කරපු ටික තමයි අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන ටික තමයි අපිට මේ ඇහැ ලබා ගන්න අද හේතු උනේ. හැබැයි අනාගතයට ඇහැ ලැබෙනවා නම් හේතු වෙන්නේ අද තියෙන අවිද්‍යාව, අද තියෙන තණ්හාව, අද තියෙන කර්මය. දැන් මේ අවිද්‍යාව, තණ්හාව, කර්මය අද පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන එක පින්නතුනේ අද පවතින්නේ රූපය ඇසුරු කරගෙන රූපය කෙරෙහි පැමිණ තමයි මේක පවතින්නේ. ඇසට බැසගෙන ඇස කෙරෙහි පැමිණ තමයි මේක තියෙන්නේ. චක්කු විඥාණයට පැමිණ චක්කු විඥාණය පිළිබඳ බැසගෙන තමයි මේක පවතින්නේ. එහෙනම් අපිට මේක නැති කරන්න වෙනවා. මේ බැසගෙන තියෙන තැන නැති කරන්න වෙනවා. එහෙනම් අපිට මේක අයින් කරන්නට ඕනේ නම් අද අපි ඇස නැති කරන්නට ඕනේ. ඇස නැති කරන්නට ඕනේ නම් ඇහැ ගලවලා අයින් කරා කියලා ඇස් නැති කරන්න පුළුවන් කමක් නැහැ. මානසික වශයෙන් අපි තමන්ගේ හිත තුළ නිමිති ඉතුරු කරන එක හැපැත්තේ අපි අයින් කළා දාන්නට ඕනේ. යම් තැනක නිමිති නැත්තම් ඒක නොපෙනීමට යනවානේ. යම් තැනක නිමිති නැත්තම් ඒක නොපෙනීමට යනවා. අවර්ණවත් දේ දකින්න බෑනේ. වර්ණවත් දේ තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ යම් තැනක පැනවීමක් කරන්නේ අපි යම් තැනක දෙයක් තියන්න පුළුවන් නම් ඒක ඒ පැත්තේ නිමිති තියනවා නම් අපිට පුළුවන් මතක් කරන්න. හැබැයි නිමිති නැත්තම් ඔබට ඒ ගැන මතක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔබ අද මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ ඔබට නිමිති තියෙන සීමාවට මිසක නිමිති නැති සීමාවට ඔබට මෙනෙහි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් එහෙනම් ඇහැ දුරු කරන්න කියලා කියන්නේ මොකද්ද? ඇහැ පිළිබඳව තියෙන නිමිති ටික ඔබ අයින් කරලා දානවා නම් ඇහැ පැත්තෙන් ඔබට තියෙන නිමිති රූප පිළිබඳව තියෙන නිමිතිනේ. ඔබ අද ඇහි අත්දැකීම දකින්නේ රූප දකින්නේ ඇහෙන් කියලානේ.
එතකොට අන්න ඔය ඇහැ ගැන තියෙන නිමිති ටික ඔබ අයින් කරලා දානවා නම් මම රූප දකිනවා මට ඇහැ තියෙනවා කියන දේ පවත්වන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ පැත්තට ඔබ මනස පිහිටවන්නේ නැති වෙනකොට පින්නතුනේ ඔබට ලෝකයේ තුල පවත්වන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අද අවිද්‍යාව පණවන්න තැනක් නැහැ, තණ්හාව ඇති වෙන්න තැනක් නැහැ, කර්මයක් නැති නිසා. අරකට උපස්තම්භක වෙන්න අර හේතු අවිද්‍යාව සහ තණ්හාව කියන එකට උපස්තම්භක වීම සඳහා ජනක බවට පත් කරලා දෙන්න කර්මයක් නෑද? කර්මය පණවන්න තැනක් නෑයි. අවිද්‍යාවත්වයේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය මොකද්ද වෙලා තියෙන්නේ? සංස්කාරය නිරුද්ධ වෙලා. සංස්කාරය නිරුද්ධ වුණාට පස්සේ ආය තණ්හා උපාදාන භව හැදෙනවා කියන එකක් කවදාවත් වෙන්නේ නැහැ. මව කුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක වෙන්නේ නෑ. අන්න ඔබ ඇහැ දුරු කරපු කෙනෙක් බවට පත් වෙලා. ඔබ තැන් දෙකකින් ඇහැ දුරු කරලා තියෙනවා. මොකද්ද? ස්කන්ධ වශයෙන් තියෙන ඇහි Nirodhe ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. මේ මොහොතේ හටගත්ත ධර්මයේ මේ මොහොත ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එතකොට පවතින ඇහැක් හෝ පවතින රූපයක් ඔබට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ ප්‍රතිවේද කරලා තියෙනවා. හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. එතකොට ඒක ප්‍රතිවේද කිරීම තුළ අනාගතයට ඔබට ඇහැක් ගැන කර්ම රැස් කරගෙන ඉස්සරහට යන්න හේතු ටික නැති වෙලා තියෙනවා. එහෙනම් අද අපි උත්සාහවත් වන්නට ඕනේ කුමක් සඳහාද? අන්නේ ඇහි Nirodhe සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි අවිද්‍යාවේ තියෙන උපස්තම්භක බවත්, තණ්හාවේ තියෙන උපස්තම්භක බවත්, කර්මයේ තියෙන ජනක බවත් අපි දැන ගැනීම අපිට වැදගත් වෙන්නේ. අපි අද ව්‍යවස්ථාපනය කළ යුතුයි ඇහැ කියන එක පවත්නා දෙයක් නෙමෙයි, මේ ධර්මතා ටික නිසා හටගත්ත දෙයක්. මේ හේතු ටික නැති වෙනවා නම් එතනදි මේක නැති වෙලා යනවා කියන එක. මේ හේතු ටික නිසා යමක් හටගත්තා නම් මේ හේතු ටික නැතිවීමෙන් ඒක නැති වෙනවා කියන එක. එතකොට ඊළඟ එක අපිට හම්බෙනවා චක්කුම් කම්ම සම්භූතං වවත්තේති කියෝ වගේ කර්මය නිසා හටගත්තා. එතකොට ওই කර්මයට විතරක්ම ඇහැ හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තවත් හේතුවක් තියෙනවා. මොනවාද හේතුව? චක්කුම් ආහාර සම්භූතන්ති වවත්තේති. ඇහැ කියන එක ආහාර සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. ඇහැ කියන එක ආහාර සම්භූතයි. ආහාර කියලා කියන්නේ ඕජට්ටමකං රූපකලාපං ආහාරතිති ආහාරෝ කියලානේ කියන්නේ. ඕජාව 8 වෙනි කොට ඇති රූපකලාප ගෙනෙන නිසා අපි ඒකට කියනවා ආහාරයයි කියලා. එතකොට මේ ඕජාව 8 වෙනි කොට ඇති මේ රූපකලාප ගේන නිසා තමයි ඒකට ආහාරයයි කියලා කියන්නේ. එතකොට යම් තැනක ආහාර සම්භූතං වවත්තේති කියලා කියන්නේ ආහාරය කියලා කියන්නේ ඉදානි උපස්තම්භක හේතු, වර්තමානයේ තියෙන උපස්තම්භක හේතු. අර ටිකට විතරක් පුළුවන් කමක් නෑ මේ වර්තමානයේ තියෙන මේ දේ සකස් කරන්න. ගිහි ජීවිතයේ තිබුණ ඒ යම් කර්මයක් තිබුණා නම්, කර්ම නිමිත්තක් තිබුණා නම්, එතන යම් අවිද්‍යා කර්මයක් තිබුණා නම් ඒකට පුළුවන් කමක් නෑනේ පින්නතුනේ මේ ජීවිතේ යමක් කරන්න. එතකොට ඒකට මේ භවයේදී යම් ප්‍රත්‍යක් තියෙන්නට ඕනේ. එතකොට ඒකයි නාම රූප ධර්මයක් ඇසුරු කරනවා කියලා කියන්නේ විපාක විඥානය. එතකොට එතන රූපය කියලා කියන්නේ මේ කබලින්කාර ආහාර රූපය. එතකොට එයා මොකද කරන්නේ? කබලින්කාර ආහාර රූපය ඇසුරු කරගෙන එයා එතන හදනවා ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී මේ ආයතන ටික හදනවා. ඒ නිසා තමයි මෙතනදී ආහාර සම්භූතං වවත්තේති කියලා කියන්නේ. ආහාර සම්භූතයි හැම වෙලාවකදීම. ආහාරය නිසා තමයි මෙතනදී මේ රූපය කියන දේ උපදවන්නේ. කියන්නේ ප්‍රසාද සකස් කරන්නේ කුමක් නිසාද? දැන් අපි ඇහැ ගැන කතා කරන්නේ. චක්කුං ආහාර සම්භූතං වවත්තේති. ඇහැ කියන එක ආහාරයෙන් හටගන්න දෙයක්. එතකොට ඇහැ ආහාරයෙන් හටගන්නවා නම් ඒක හටගෙන තියෙන එක හදන්නේ මොකක් නිසාද? කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියලා කියන්නේ වර්තමානයේ තුල තියෙන කබලින්කාර ආහාරය. මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්න මොහොතේදී මව්පියන්ගේ සම්භවය නිසා ඒ ශුක්‍රසෝනිත දෙකෙන් හටගත්ත ඒ බීජ කලලය කියන්නේ ඒ කබලින්කාර ආහාරයේ තියෙන ඕජාමය ස්වභාවයනේ. එතකොට අන්න එය ඇසුරු කරගෙන තමයි එතන තියෙන රූපය, සතර මහා ධාතු රූපය සකස් කරන්නේ මේ ප්‍රසාද රූප උපදවන්නට පුළුවන් විදිහට. ඒ නිසා එතන ඕජාමය ස්වභාවය නිසා තමයි එතන චක්කු දසක රූප කලාපයක් නිර්මාණය කරන්නේ. නැතිනම් චක්කු දසක රූප කලාපයක් ඒ උපදින ක්ෂණේ සැකසෙන්නේ. එතකොට ඒ හිතට අනුව
එතන එහෙම දෙයක් සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි දැනගන්නට අවශ්‍යයි මෙතනදී මොකද්ද මේ කියන ආහාර සම්භූතම වත්තේති කියලා කියන්නේ ආහාරය නිසා හටගත්තු දෙයක් කියලා කියන්නේ ඒක තමයි වර්තමාන තියෙන උපස්තම්භක හේතුව බවට පත් වෙන්නේ. වර්තමානයේ මේක හදන්න උපස්තම්භක හේතුව බවට පත් වෙන්නේ රූපේ නැවත උපද්දන්න හේතුව බවට පත් වෙන්නේ ඇහැ කියන දේ මෙන්න මේ ආහාර ප්‍රත්‍යය. ආහාර නොලැබුණොත් ඒ සුදුසු විදිහට මේ මහා භූත රූප උපදවන්න ආහාර කියන දේ નિවරදිව නොලැබුණොත් මොකද වෙන්නේ? එතන ඇහැ සැකසෙන්නේ නැහැ. එතකොට අපි කියනවා පෙනීම අඩු වෙනවා කියනවා පෙනීම නැති වෙනවා කියනවා ඊට පස්සේ මව කුසේදී මම අර මුලින්ම කරුණු පැහැදිලි කළා වගේ ඇතම් කෙනෙකුට ඇහැ උපදවන්න ප්‍රතිසන්දි විඥාණයෙන් ඇහැ උපදවන්න පුළුවන්කම ගෙනල්ලා තියෙනවා එතනදී. නමුත් එතන ආහාරමය රූපේට අනුරූප කරන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. ප්‍රතිසන්දි විඥානයේ තියෙන හැබැයි විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙමින් යනකොට අර ඇහැ උපදවනකම එතන සිද්ධ කරන්නේ නැති වුණොත් යම් කිසි කර්මයක තියෙන හීන භාවය නිසා එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ එතන කර්මයේ උපස්තම්භක බව නැවත ලබන්නේ නැති වෙනකොට ඇහැ උපදින්නේ නැතුව යනවා. ඇහැ නැතුව උපදිනවා, කන නැතුව උපදිනවා. එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. එතකොට ඒකට තියෙන ඒ ආහාරමය ගතිය සකස් කරන්නේ නැති නිසා. ඒ නිසා අපි ඇහැ කියලා යමක් ගැන කතා කරනවා නම් ඒ ඇහැ නිකම්ම ආපු දෙයක් නෙමෙයි ආහාර නිසා ආපු දෙයක්. එතකොට ඔන්න අපි කිව්වා ඇහැ කියලා යමක් ගැන අපි කතා කරනවා නම් ඒකට තියෙන සම්පූර්ණම හේතු ටික. මොනවාද සම්පූර්ණම හේතු ටික කියලා කිව්වේ? අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ ටික මුල් කරගෙන තමයි පින්නතුනි යම් තැනක ඇහැ කියලා යමක් තියෙනවා නම් ඒක සැකසෙන්නේ. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර කියන ටික සකස් කරගෙන. එතකොට ඒකෙදි අතීත හේතු තුනයි මොනවද? අවිද්‍යාව, තණ්හාව, කර්ම. අතීත හේතුව කියලා කිව්වේ මේ භවයට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණෙන්න තියෙන හේතු ටික. එතකොට මෙන්න මේ හේතු ටික මොකටද ප්‍රත්‍ය වෙන්නේ? මේ ආහාරයට ප්‍රත්‍ය වීම තුළ. ආහාරය කියන එකේදී කියන්නේ රූපය. එතකොට රූපයට ප්‍රත්‍ය වෙනකොට මේ හේතු ටික නිසා හදපු විඥානය රූපය අසුරු කරගෙන පවතිනකොට ඊට අනුරූපීව ඇහැ උපදවන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇහැ උපදවන්නට හේතු වෙලා තියෙනවා අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන ටික. වර්තමානයේ තුල නැවත නැවත ඇහැ උපදවනවා නම් ඇහැ උපද්දන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන එක. එතකොට කෙනෙක් වයසට යනකොට ආහාරජ රූප කලාප නැවත නැවත ප්‍රසාද ඇසුරු කරගෙන ඉපදීම කියන එක නියම පරිදි සිදු නොවෙනකොට මොකද වෙන්නේ? අපි කියනවා පෙනීම අඩු වෙලා යනවා කියලා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? පුද්ගලයෙකුට පේන්නේ නැති වෙලා නෙමෙයි. ඇහැ හදන හේතු වෙනස් වෙලා. හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. එතකොට අපි පුද්ගලයෙක් වයසට යෑමක් කියලා කතා කළාට මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ පුද්ගලයෙක් තවත් වයසට යෑමකට වඩා මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවයක තියෙන સિદ્ધාන්තයක්. එනිසා අපි රූපේ පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. රූපේ පිළිබඳව දකින්නට අවශ්‍ය වෙන්නේ ඒ විදිහට. හේතුඵල ධර්මක පැවැත්මක් විදිහට. හේතුඵල ධර්මක පැවැත්මක් විදිහට දකින්න යනකොට තමයි අපිට මේ ඇහැ පිළිබඳව කරන මේ ව්‍යවස්ථාපනය වැදගත් වෙන්නේ. මේ කතා කරන්නේ වෙන දෙයක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ඔබේ විපස්සනා වීථිය පිළිබඳව. විපස්සනා මානසිකාරයේ පැවැත්විය යුතු විදිහ ගැන. ඒ නිසා ඔබ යම් විදිහකින් විපස්සනාව වඩනවා නම් ඔබ විපස්සනාව කියලා වැඩි යුතු වෙන්නේ වෙනත් දෙයක් පිළිබඳව නෙමෙයි. ඔබ විපස්සනාව කියලා දියුණු කළ යුතු වෙන්නේ පින්නතුනේ ඔබ ඔබේ මනස අරගෙන යන මේ ක්‍රමය, ඔබේ මනස ඔබ පවත්වාගෙන යන මේ විදිය පිළිබඳවයි ඔබ වෙනස් කළ යුතු තැන වෙන්නේ. එතෙන්ට තමයි අවධානය යොමු කළ යුතු වෙන්නේ. එතකොට ඔබේ මානසිකාරයේ පවත්වන විදිය හදා ගන්නට ඕනේ මෙන්න මේ ව්‍යවස්ථාපන විදිහට අනුව. ඔබ උත්සාහවත් වෙන්න ඕනේ. ඔබ විපස්සනා වඩනවා නම් ඔබ ඇහැ ගැන මේ විදිහට ව්‍යවස්ථාපනය කරන්න. ඇහැ ගැන මේ විදිහට සම්මර්ෂණය කරන්න. ඇහැ ගැන මේ විදිහට සම්මර්ෂණය කරනකොට ඔබට පේනවා වෙනදා පුද්ගලයෙකුගේ ඇහැක් බවට පත්වෙච්ච එක මේ වෙලාවේදී ඔබට පේනවා හේතුඵල ධමක පැවැත්මක් විදිහට. ඔබට පේනවා මෙන්න මේ වගේ අතීත හේතු ටිකක් අතීත උපස්තම්භක හා ජනක හේතු ටිකක් නිසා වර්තමානයේ තුල උපස්තම්භක වුණ ආහාරය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත ප්‍රසාද චක්ෂුෂයක් හදලා තියනවා කියන එක.
එතකොට මේක වෙනත් දෙයක් නෙමෙයි මේ හේතු ටිකක සහ ඵලයක තියෙන સિદ્ધාන්තයක්. ඒ නිසා ඔබට හිතුණා කියලා දැන් ඔබට ඕන විදිහට ඕක ඇහැ වෙනස් කරගෙන බලන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔතන ආහාර වෙනස් වෙන්න ගත්ත කියලා ඔබට දැන් හිතලා ආහාර වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔතන තියෙන ඕජාමය ස්වභාවය වෙනස් කරලා ඇහැ වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ දැන් අර අවිද්‍යා කර්ම තණ්හා කියන ඒ හේතු ටික පැත්තෙන් හටගත්ත විඥානය වෙනස් කරලා ඔතන ඔබට ප්‍රතිසන්දි වශයෙන් ඕක දැන් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා කියන ඔබට ඔබ වශයෙන්හි පවත්වන්නට බෑ කියලා. අවශ්‍ය පවත්තයි ඕක. තම වශයෙන්හි පවත්වන්නට බෑ. අර හේතු ටික යෙදුනේ මොන විදිහකටද? ඒ විදිහට ඔබට අද භුක්ති විඳින්න වෙලා තියෙනවා මිසක ඔබට ඒ දේ දිහා බලාගෙන ඉන්න වෙලා තියෙනවා මිසක ඔබට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි අවශ්‍ය පවත්තයි කියලා කියන්නේ. තම වශයෙන්හි ඒක පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. Tamanට අවශ්‍ය පරිදි ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ. හේතු ටිකට අනුරූපීව ඵලය උපදිනවා. හේතු ටික නැති වෙනකොට ඵලය නැති වෙනවා මිසක කොයිම වෙලාවකවත් හේතු ටික තමන්ගේ වෙලා තමන්ට ඕන විදියට ඒ ටික තියාගෙන ඵලයේ තමන්ට අවශ්‍ය තරම් කාලයක් පවත්වාගෙන යන්නට පුළුවන් කියන න්‍යාම ධර්මතාවයක් මෙතන ඇත්තේ නැහැ. ඒ නිසා අපි ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි කොච්චර දේවල් වටින නොවටිනකම් පස්සේ පන්නගෙන ගියත් ලෝකේ අපි නොහිතනම යථාර්ථය තමයි යෝක. අපි වශයෙන්හි පවත්වන්නට බැරි ඇහැක් අපි පරිහරණය කරනවා. ඒ ඇහැ පරිහරණය කරගෙන යනකොට අපිට ඕනෑ තරම් රූප පෙනෙනවා. ඒ ඇහැට රූප පතිත වෙනවා. ආය හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ පෙනෙන රූපේටත් කිසිම වටිනකමක් නැති තැනක ඇහැට වටිනකමකුත් නැති තැනක අපිට හේතු පනවන්න හේතු අවශ්‍ය විදිහට තියාගන්නත් බැරි තැනක ලෝකෙ මොනවා සාර වෙන්නද මොනවා නිත්‍ය වෙන්නද මොනවා හොඳ වෙන්නද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙම කල්පනා කරලා බලනකොට තමයි පින්නතුනේ අපිට මේ ලෝකයේ තුල තියෙන අසාරකත්වයේ පිළිබඳව හොඳට නුවණින් ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ලෝකේ අසාරයි කියන ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කියන කරුණු ඔබ කරුණු ගොඩක් විදිහට එකතු කරගන්න නැතුව කරුණු ගොන්නක් විදිහට එකතු කරගන්න නැතුව ඔබ ඔබේ විපස්සනා මාවත විදිහට ඔබ මානසිකාරයේ පැවැත්විය යුතු විදිහ පිළිබඳව ඒ විදිහට ඔබ මේ කියන කාරණා ටික ග්‍රහණය කරගන්න. ඒ විදිහට ඔබ බලන්න. එතකොට ඔබ ඒ විදිහට ආයතන පිළිබඳව කරන සම්මර්ෂණය ඔබට ඒකාන්තයෙන් මේ රූපාදී ධර්මයන් පිළිබඳව නොඇලී මිදෙන්නට හේතුවක් බවට පත් වේ. ඒ නිසා මේ රූපේ පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්නෙක් බවට පත් වෙන්න. ඇස පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්නෙක් බවට පත් වෙන්න. චක්කු විඥානය පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්නෙක් බවට පත් වෙන්න. එතකොට ඔබට මේ ජීවිතයේ තුලම ඒ උතුම් නිර්වාණය අවබෝධ කරගන්නට ලැබෙයි. මේ ජීවිතයේ තුලම ඒ උතුම් විමුක්තිය ඔබට සාධනය කරගන්නට ඉඩ සැලසෙයි. ඒ සඳහා ඔබ අප්‍රමාදීව මේ ජීවිතය තුළ කටයුතු කරන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසල ධර්මයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා කඳාන ශාන්ත මරියා පාරේ වසන්ත පෙරේරා මහත්මයා. ඒ වගේම චන්දනී කුරේ මහත්මිය යසස්ශ්‍රී පෙරේරා පුතණුවන් විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්නට යෙදුණු පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ මිය පරලෝ ගිය සිසිල් කුරේ පියතුමාණන්ටත් ප්‍රෙන්සි හංවැල්ල මෑණියන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා.
ඒ මිය පරලෝ යන්නට යෙදුණු ඒ පින්වත් මෑණියන් සහ පියතුමන් ඇතුළු ඒ මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට ඒ වගේම කටුවාපිටිය පාස්කු ප්‍රහාරයේ හේතුවෙන් මිය පරලෝ යන්නට යෙදුණු ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් කොරෝනා වසංගතයෙන් ඒ මිය පරලෝ ගිය සෑම සියලු දෙනාටත් අපි පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසල ශක්තිය තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ ධර්මයෙන් මුළු ලෝකයටම මේ උතුම් සද්ධර්මයේ පණිවිඩය බෙදා දුන් ඒ කඳාන ශාන්ත මරියා පාරේ පදිංචි වසන්ත පෙරේරා මහත්මයා, චාන්දනී කුරේ මහත්මිය, යසස්ශ්‍රී පෙරේරා පුතණුවන් ඇතුළු ඒ පින්වත් සෑම සිළු දෙනාටත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම පින්නතුන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.